තථාගතයන් වහන්සේ කිසිම තැනක කියලා නෑ පින්වතුනි පින් කරපු කෙනා අනිවාර්යයෙන්ම දිව්‍ය ලෝක යනවා කියලා. පව් කරපු කෙනා අනිවාර්යයෙන්ම අපාගත වෙනවා කියලා පොතක කියලාවත් නෑ. ආනන්තරීය පාප කර්ම හැර. දැන් කවුද දිව්‍ය ලෝක යන්නේ? පින් කරපු කෙනා අනිවාර්යයෙන්ම දිව්‍ය ලෝක යනවා කියලා කියලා නෑ තථාගතයන් වහන්සේ. තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන්නේ පින් හෝ පව් මොනවා කළත් කරපු පිනක් පරිසම් දුන්නොත් අන්නේ පුද්ගලයා දිව්‍ය ලෝකෙකට යනවා. කරපු පවක් පරිසම් දුන්නොත් ඒ පුද්ගලයා අපාය යනවා. කෝසල මල්ලිකාව කියලා කියන්නේ පිටුතුනි මහා අසත්රුස දානිය දීපු කාන්තාවක්. අද මේ ලෝකෙින් කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඔය. මහා අසත්රුස දානිය දීපු කෝසල මල්ලිකාවත් පිටුතුනි 7 දවසකට අපාය ගිහිල්ලා තියෙනවා. දැන් හිතා ගන්න එහෙනම්. එහෙනම් පිටුතුනි මේ පව පින කියන එකට වඩා වැදගත් වෙන දෙයක් තියෙනවා. මේ සතර අපායෙන් නිදහස් වෙන්න නම් කරන්න තියෙන හොඳම දේ තමයි සෝතාපන්න ඵලයේ පිහිටන එක. මේ දේවල් පිටුතුනි මේ මනුස්ස ලෝකෙන් අතුගාලා දානවා මේ පිරිස්. මාර්ගඵලයෝ කියන ඒවා අතුගාලා දානවා. ඒව ගැන කිසිවෙක් කතා කරන්නේ නැහැ. ඒව සම්බන්ධව තියෙන ධර්මයේ කවුරු ශ්‍රවණය කරන්නේ නැහැ. හිතාගෙන ඉන්නේ අනේ අපිට ඕව බර වැඩි අපි ගිහියෝ. අපිට ඔය පන්සිල් පොඩ්ඩක් රැකගෙන හිටියාම ඇති. එහෙම තමයි මනසට වැටෙන්නේ හැමතිස්සෙම. ඇයි පිටුතුනි ගිහියෝ කියලා කියන්නේ එතන මැරලා අපාගත වෙන්න ඕන අයද? ඇයි ඔබට ඔබ ගැන කැක්කුමක් නැත්තේ? වහ මේ ධර්මයේ හැසිරෙන්න. සන්තියාවිය ඔමට්ටෝ ධෛර්යමානේව මත්තකේ සත්කාය දිට්ඨි ප්‍රහානාය සතෝ බිකු පරිබ්බජේ. මේ බුද්ධ වචනය. දණ්ඩෙන් පහර කන කෙනෙක්. එයින් නිදහස් වෙන්න තැත් කරන්නේ යම්සේද? කොණ්ඩෙට ගිනි ඇවිලිච්ච කෙනෙක්. ඒක නිවා ගන්න තැත් කරන්නේ යම්සේද? වහ සත්කාය දිට්ඨිය දුරු කරන්න කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. දැන් එක්කෙනෙක් මට පෙන්නන්න එහෙම කරන්න. බෞද්ධයි කියලා කිව්වොත් ඔක්කොම අත උස්සයි. එක්කෙනෙක් මට පෙන්නන්න එහෙම කරන්න. දැන් ඔබගේ කොණ්ඩෙට කෙස් වලට ගිනි ඇවිලුණාට පස්සේ ළමයාම ඉස්කෝලේ දාලා ඇවිල්ලාද නිවා ගන්න. බත් මුට්ටිය ලිපෙන් බාලාද නිවා ගන්න. එන් තථාගතයන් වහන්සේ ඒ විදිහට උපමා උපමයන් දීලා තියෙන්නේ පිටුතුනි ඒකේ තියෙන භයානකකම නිසා. ඉතින් ඔබ සියලු දෙනා ඒ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ නම් ඔබ සියලු දෙනා උන්වහන්සේව අනුකරණය කරනවා නම් පිටුතුනි උන්වහන්සේ කියපු දේවල් කරන්න බෑ. එතන ওই ටික කිව්වේ වික්ෂුන් වහන්සේට විතරද? ඒ කියන්නේ තථාගතයන් වහන්සේ මේ සියලු ලෝක සත්වය කෙරෙහි මහා පතල මහා කරුණාවෙන් නෙමෙයිද මේ කටයුතු කළේ? එතකොට පැවිදිටපත් වෙච්ච උත්තරමිය අහසින් වැඩිච්ච අයද? ඒ අය ගිහිම ඉඳලා පැවිදි වෙච්ච අයනේ. අපි ගිහිම ඉඳලා පැවිදි වෙච්ච අයනේ. එහෙනම් දැන් ඔබ තුළට තියෙනවා පිටුතුනි මේ දේ. ඔබට මේ වෙලාවේ මේ අද දවසේ පණ ගියොත් මොනවද වෙන්නේ කියලා ඔබ හිතා ගන්න. මේ කය කැඩෙනකම් විතරයි ඔක්කොම සෙල්ලම් ටික. මම මේ ගැන හොඳට පරීක්ෂණ කරපු කෙනෙක්. ඔය එක જાතිය පිරිස් එක පරීක්ෂණ කරපු කෙනෙක් නිකන්දනි මැරලා ගිහිල්ලා දැන් මොනවද වෙන්නේ කියලා. මොනසා දුක් විඳින කෙනෙක්ද කියලා හොයලා බලලා තියෙන්නේ මම හොඳට. ඒක 1000කට 2000කට වඩා කේස් ස්ටඩිස් මම කරලා තියෙනවා. ඔය සම්බන්ධව. ලේසි පහසු වැඩක් නෙමෙයි මේ මිනිස්සු කරගන්නේ. ඒක නිසාමයි පින්වතුනි මේ අනුකම්පාවෙන් මේ ධර්ම දේශනා කරන්නේ. මිනිසුන්ට පොඩ්ඩක් මතක් කරලා දෙන්න තමන් මිනිස්සෙක් කියලා ඉපදුනේ. Eating, drinking, sleeping and having sex. ඔය හැරෙන්න තව එක දෙයක් කියන්න මට කරන්න. එහෙනම් බල්ලට වඩා වෙනස මොකක්ද? මම එංගලන්තේ දැකපු එක සිද්ධියක් කියන්නම්. එංගලන්තේ ඉන්න සුදු නෝනලා මහ දඩෝරි බල්ලෙක් ඇති කරනවා ගෙදර. මේ නෝනා කරන්නේ උදේ පාන්දර නැගිටිනවා. නැගිටලා ඉවරලා බල්ලට කන්න දෙනවා. කන්න දීලා ඌව හොඳට පීරලා ඔක්කොම කරලා ඌව තැම්පත් කරලා තියලා නෝනාට පටපට ගාලා ඇඳගෙන සෑන්ඩ්විච් එකක් කකා එළියට බහිනවා. නැත්තම් ඕට්ස් ටිකක් කාලා එළියට බහිනවා. දැන් කෝච්චියේ තැලි ගිහිල්ලා ඔෆිස් එකට ගිය ගමන් බල්ලව බලා ගන්න මනුස්සයට කෝල් එකක් දෙනවා. හරියටම 10ට යන්න. ඊළ බල්ලට කැම දාන්න. දැන් යාර මිනිස්සු ඇවිල්ලා බල්ලට කැම දාලා ඔක්කොම කරලා ආපහු යනවා. ඊට පස්සේ ආයි දෙකටත් කෝල් එකක් දෙනවා. දවල්ට නෝනා සෑන්ඩ්විච් එකක් කනවා.
දැන් නෝන සල්ලි හම්බ කරනවා. මොකටද අර මිනිස්සුන්ටත් සල්ලි ගෙවන්න ඕනේ. බල්ලගේ ඉන්ෂුරන්ස් එකටත් ගෙවන්න ඕනේ. බල්ලට කෑම වලටත් ගෙවන්න ඕනේ. ඊට පස්සේ හවසට දවල්ට ආපු මිනිස්සයා අර බල්ලට ආයේ කන්න දීලා පිඟුදුනේ බල්ලව පොඩ්ඩක් ඇවිද්දවනවා. එක්සර්සයිස් කරවනවා. නාවනවා. පීරලා ඔක්කොම කවල පොල තියෙනවා. අර නෝනා හවස් වෙනකම් වැඩ කළා ආපහු අර කෝච්චියේ ඇවිදින්න. ආයෙ අර බල්ලත් එක්ක යනවා ඇවිදින්න. ඒ ඇවිදින්න යන ගමන් පිඟුදුනේ shopping bag ටිකක් අරගෙන යන්නේ පොඩි shopping bag. මොකද ඒ රටේ බල්ලෙකුට පහරන්න බෑ මග. දඩ ගහනවා පොලිසියෙන් දැක්කොත් එහෙම. දැන් මොකද කරන්නේ? අර බල්ල පහරද්දි අර නෝනා shopping bag එක අතට අරගෙන අර ටික අරගෙන ඉවරලා shopping bag එකට අල්ලලා ඒක ගැට ගහලා ඉවරලා දා ගන්නවා මල්ලක. ඒ දාගෙන අර බල්ලව ඇවිද්දෝල යනවා. ගෙදර ගිහිල්ලා ආයි බල්ලට හොඳට කන්න දීලා බල්ලට නිදා ගන්න දීලා යන්තම් වොෂ් එකක් දාලා නෝන ඇඳට යනවා. මට කියන්නේ සුගතියේ ඉන්නේ බල්ලද නෝනද කියලා. ඔය ටිකනේ තියෙන්නේ. ඔය බල්ලයි නෝනයි අතර වෙනස මොකක්ද? බල්ලට පුණ්‍ය විපාකයකට ඔක්කොම ටික අතට හම් වෙනවා. නෝන හොයාගෙන ගන්න ඕනේ ඒ ටිකම තමයි. ඉතින් ඔබ ඊට වඩා වෙනස් මොනවද කරන්නේ? බල්ලන්ට ළමයි හදන්න බැරිද? ඔය බලු පැටව ඉන්නේ පාරක් ගානේ. සහකාරයෙක් හොයාගන්න බැරිද? ඕනේ තරම් ඉන්නේ. කන්න ටිකක් හොයාගන්න පුළුවන් ඒකුන්ට. බොන්න ටිකක් හොයාගන්න පුළුවන්, නිදා ගන්න තැනක් හොයාගන්න පුළුවන්. ඔබ ගෙයක් හදාගෙන කරන් නිදා ගන්න තැනනේ. ඌ ලිබ්බොක හාරලා උත නිදා ගන්න තැන තමයි ඌත් හොයාගන්නේ. එහෙනම් බල්ලට වඩා වෙනස මොකද්ද? පිටින් ඔබට මේ මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන එකේ. ඇයි බලු ගතියටම ඇදෙන්නේ? ටික. ඇයි ඔබට තේරෙන්නේ හොඳම දේ මේ තිරිසන්නු කරන දේම තමයි අපිටත් කරන්න පුළුවන් කියලා. තිගුණේ තිරිසන්නුන්ට වඩා එක දෙයක් මනුස්සයට කරන්න පුළුවන්. ඒ දේ තමයි තිගුණේ දහම් අවබෝධයෙන් නිවන් දකින්න පුළුවන් මනුස්සයට. ඒ හැරෙන අනිත් හැමදේම තිරිසන්නුන්ට කළ හැකියි. ඉතින් ඔබ බලන්න පිටුනේ ඔබ ගතියෙන් කාටද සමාන වෙන්නේ කියලා හැමතිස්සෙම. සමහරවිට මේ වගේ දහමක් ඔබ මේට කලින් අහලා නැතුව ඇති. මම මේ දොස් කියනවා එහෙම නෙමෙයි. ඔබට මහා අනුකම්පාවකින් මහා කරුණාවකින් ඔබට මේ දහම දේශනා කරන්නේ. මම ඒකයි කිව්වේ මම ඇලෙන්න බල කියන්නේ නැහැ. මම ගැලවෙන්න දහම කතා කරන්නේ නැත්තම් මගේ කාලේ අපරාධෙනේ. සමහරවිට මේක මේ වෙලාවේ ඔබට මේක මේ වෙලාවේ කළ යුත්තක් වෙන්න පුළුවන්. සාම්ප්‍රදායන කූලෝ මේ වෙලාවේ කළ යුත්තක් වෙන්නත් පුළුවන්. මේක පොයට කලින් දවස් කියලා. මට එහෙම එකක් නැහැ. මගේ කල යුත්තේ තියෙන පිටුනේ කොහොම හරි මේ භවගමන කෙරවර කරගන්නේ. නමුත් මේ වෙලාවේ ඔබ මගෙන් පැයක් හරි ගත්තා නම් මේ වෙලාවේ ඇත්ත සැටියෙන් දැනගන්න. ඔබට වෙන්න තියෙන දේවල් හරියට දැනගන්න. ඔබ හැම මොහොතකම පිටුනේ පොඩ්ඩක් හිතලා බලන්න. ඔබට හොඳ බුද්ධියක් තියෙනවා. ඔබ මේ කරන දේවල් වලින් ඔබට මොනවද උරුමේ කියලා. කරන්නෙම පිටුනේ අපි දසාකුසලයේ. ඒක තමයි ස්වභාවය. මම ඔබට එකින් එක පෙන්නන්නම්. හැබැයි මේ එකක්වත් ඔබගේ හිත රිද්දන්න හිතාගෙන නෙමෙයි මේ එකක්වත් කියන්නේ. ඔබව බේරගන්න. මොකද ඔබ දන්නේ නැතුව කරගන්න මහා විනාශ තියෙනවා. විශාල විනාශ තියෙනවා. මිනිස්සු දන්නේ නැතුව කරගන්න. හිතාගෙන ඉන්නේ ඒවා පව් නෙමෙයි කියලා. අර මම කිව්වේ ඔබ ගෙදර ඉඳන් අද මෙතනට එනකොට ඔබට කී පාරක් කේන්ති ගියාද? ඔය කේන්ති යන වාරයක් ගානේ තිබුණේ මේ පපුවේ ගිනි ඇවිලෙනවා. මේ පපුවේ ගිනි ඇවිලෙන්න පිඟුතුනි ගිනි තියෙන තැන තමයි ඔබට උපාදාන වෙන්නේ. මේ ලෝකේ ගිනි තියෙන ලිපේ නෙමෙයි. මේ ලෝකේ ගිනි තියෙන දරුණුම තැන තමයි පිටුනේ අවීති මහ නරක ආදිය. මේ ගිනි තියෙන නරක ආදිය වල තමයි පිටුනේ මේ උපාදාන සකස් වෙවි යන්නේ. අපි දන්නේ නැහැ. අපි හිතනවා සමහර මිනිස්සු මට ඇවිල්ලා කියනවා මම දැන් බනහලා හරි හික්මිලා ඉන්නේ. මට පොඩ්ඩක් කේන්ති යන එක හැරෙන්න. අනික කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ලෝකේ තියෙන දරුණුම පාප කර්මයේ කර ඇවිල්ලා කියනවා මම දැන් පව් කරන්න හැදුවා. මට පොඩ්ඩක් කේන්ති යන එක තමයි ප්‍රශ්නේ. පිටුනේ කේන්තිය කියන්නේ පාපයක් නෙමෙයි පාප මූලයක්. ද්වේෂය කියලා කියන්නේ. මුළු දසකුසලේම උපදින්න පුළුවන් තැනක් ද්වේෂය කියලා කියන්නේ. මේ හැමතිස්සෙම ද්වේෂයෙන් ඉන්නේ. ඇයි හැමතිස්සෙම ද්වේෂයෙන් ඉන්නේ? මේ ලෝකේ තියෙන ඇත්ත සැටියෙන් දන්නේ නැති නිසා. හොරකම කියන්නේ මොකක්ද කියලා අපි දන්නේ නැහැ. දන්නේ නැති නිසා පින්විදින අනේ රුපියල් 10ක් ඉතුරු කරන්න නරක ආදී යනවනේ නිකන්. රුපියල් 10ක්. පෑනක් රුපියල් 10යි. අනේ මේ පෑන් ගන්න ඕනේ නැහැ ඔෆිස් එකේ පෑන ගෙදර අරන් ගිහලා දරුවට දෙනවා. පින්විදින රුපියල් 10ක්. නිසා අපාගත වෙන හැටි මුළු ලෝකෙට ණය වෙන හැටි. මේ හිතලා බලන්න. තමන්ගේ ෆෝන් එක අතේ තියාගෙන කාර්යාලවල ෆෝන් වල ඔෆිස් වල තියෙන ෆෝන් වල නැත්නම් වැඩපොළක කොහේ හරි තියෙන ෆෝන් වල නෙමෙයිද පිරිස ජීවත් වෙන්නේ. ප්‍රේත කියන නම හැදෙන විදිහ මම ඔබට පෙන්නන්නම්.
ආයෙත් මම කියනවා මම මේ ඔබම අරමුණු කරගෙන නෙමෙයි ධර්ම දේශනා කරන්නේ. හැම කෙනෙකුටම සුවසෙත් සැලසීම උදෙසා. නැත්තම් කිව්වොත් රුපියල් 10ක් නිසා පෙරේතෙක් වෙන්නේ. මොන අපරාධයක්ද? කෝටියක් නිසා පෙරේතෙක් වුණා නම් තව කමක් නැහැ. රුපියල් 10කට පෙරේතෙක් වෙන්න. പ്രേත කියලා කියන්නේ පිටුතුනි පරහේ අත. පරහේ අත කියලා කියන්නේ පිටුතුනි Tamanට කරන්න පුළුවන්කම තියෙද්දි අනුන්ට අත පාන පිරිස. Tamanට හොඳාකාරවම කරන්න පුළුවන් මේ දේ. නමුත් හැමතිස්සෙම අනුන්ට අත පානවා, අනුන් ලව්ව කරවනවා, අනුන්ගේ දේ පාවිච්චි කරනවා. Tamanට කරන්න පුළුවන්කම තියෙද්දි. ආන්නේ පිරිස තමයි පිටුතුනි ගිහිල්ලා പ്രേත කියන කොටසේ උපදින්නේ. ඒ പ്രേත කියන කොටසේ ඉපදුනාට පස්සේ පිටුතුනි ඒ പ്രേත කියන කොටසට අනුන් දුන්න දෙයින් විතරයි යැපෙන්න පුළුවන්. Tamanට දෙයක් කරගෙන යැපෙන්න බෑ. പ്രേත ලෝකයේ පිටුතුනි වෙලදාම් කරන්න බෑ. പ്രേත ලෝකයේ මේ කෘෂි කර්මාන්තේ නෑ. එහෙනම් බලට ආහාරයක් හම් වෙන්නේ නෑ. പ്രേත වෙච්ච එකෙකුට පිටුතුනි මේ සෙමසොටු ආහාර හැරෙන්න, මල මුත්‍ර ආහාර හැරෙන්න කිසිම ආහාරයක් නෑ. කවුරු හරි දුන්නොත් හැරෙන්න. මගේ ඥාතිවරුන්ට කියලා කැප කරලා පූජා කළා නම් කැප කරලා කිව්වනම් මේක මගේ ඥාතිවරුන්ට ඇවිදින්න ගන්නින්න කියන අන්න එතකොට විතරයි එයාට chance එකක් කියන්නේ මේක ගන්න. ඇයි පුරුදු කරපු ගතිය මොකද්ද? වඩපු සංකාර මොකද්ද? මට කරන්න පුළුවන්කම තියෙදි අනිත් ඒවුන් ලව්ව කෙරෙව්වා. පුතා ටීවී එක බල බල ඉන්න ගමන් කියනවා අම්මේ කීරියක හදලා ගේන්නකො මෙතනට. Tamanට ගිහිල්ලා ගන්න පුළුවන්කම තියෙදි Tamanගේ අම්මව මෙහෙවනවා ඒක උදෙසා. ඔබ මහන්සි වෙලා සමහරට යනවා ඇති ගෙදර. ගෙදර මහන්සි වෙලා ගියාට පස්සේ අම්මේ ඔය බත් ටික ගේන්නකො මෙහාට. අම්මේ වතුර එකක් ගේන්නකො මෙහාට. ඇයි ටීවී එක යන්න එක පොඩ්ඩක් හරි මිස් වුණොත් ප්‍රශ්නයක්. අනේ ඒක බල බල ඉඳලා නිකන් කුළු පෙරේතෙක් වෙනවනේ පින්ගතනේ. ඇයි තමන්ගේ අම්මටනේ කරන්නේ? අපි අපි හිතන්නේ මොකද්ද? අම්මානේ. අම්මා ඉතින් අම්මා. අම්මා ඉතින් කරන්න බෑ. එහෙම තමයි හිතෙන්නේ. නමුත් පින්ගතනේ හොඳට මතක තියාගන්න ආර්යයන් වහන්සේලාට හෝ දෙමාපියන්ට යම්කිසි වරදක් කරලා තිබුණා නම් අරිහත්වයේදීවත් අනුපාදිශේෂ පරිනිර්වාණයේදීවත් ඒව ෂේ වෙන්නේ නැහැ. ඊට කලින් ඒව පරිසම් දෙනවා. මුගලන් මහරහතන් වහන්සේට හොරු ගැහුවේ. පළවෙනි පාර උන්වහන්සේ යතුරු හෙලින් පැනලා ගියා. උන්වහන්සේ යතුරු හෙලින් වැඩියා එළියට. ඇයි හොරු කැන දින අනුකම්පාවෙන්. දෙවෙනි වතාවෙත් උන්වහන්සේ වැඩියා. තුන්වෙනි වතාවෙත් හොරු එනවා දැකලා උන්වහන්සේ බැලුවා මොකද මේ මෙච්චර පස්සෙන් ඇවිත් මොම්මට ගහන්නේ. අතීතයේ තිබිච්ච දේ බැලුවා. මේ අපරාධය කරන්න පෙර ආදේ මොකද්ද කියලා උන්වහන්සේ බැලුවා. අන්න එතකොට තමයි උන්වහන්සේට වැටහුනේ. තමන්ගේ අර අන්ධ අම්මා තාත්තව තමන්ගේ බිරිඳගේ කීම අහලා. අනේ අම්මේ හොරු ගහනෝ කියලා. කැලේකට එකගෙන ගිහිල්ලා පොල්ලකින් ගහලා ඇට කෑලි වෙනකන් ගහලා මරලා. ඒ කරපු පාප කර්මෙන් අවීති මහ නරකාදී läගලා මහ දුක් විඳලා ශේෂ කර්මයක් තමයි ඉතුරු වෙලා තිබුණා. අර අම්මට ගහපු එක. අම්මටයි තාත්තටයි. මරපුවට හරියන්න ගියා අවීතියට. අම්මට ගහපු එකට තාත්තට ගහපු එකට ශේෂ කර්මයක් පරිසම් දෙන්න තිබුණා. උන්වහන්සේ දැනගත්තා මේකෙන් මිදිලා යන්න බෑ. ඇයි ඒ? දෙමාපියන්ට හරි ආර්යයන් වහන්සේලාට හරි යම්කිසි උපවාදයක් කරලා තිබ්බනම් පින්වතුනි අනිවාර්යයෙන්ම ඒක නිවන් දකින්න කලින් විඳින්නම වෙනවා. එහෙනම් දැන් බලන්න අපේ දරුවන් අපි හික්මවලා තියෙන්නේ කියලා. බලන්න ඔබගේ දරුවා ඔබ හික්මවලා තියෙන්නේ කියලා මහ ලොකුවට ආදරේ කියලා කියන්නේ. මම මගේ දරුවට පණ වගේ ආදරේ කියලා කියන්නේ පින්වතුනි මරුණාම අපාගත වෙන දරුවෙක් නේද ඔය හදන්නේ. ඇයි අපේ දෙමාපියන්ටව තේරෙන්නේ නැත්තේ? ඇයි ඔබ මේ ධර්ම අවබෝධ කරගන්නේ නැත්තේ? පින්වතුනි ඔබ මේ ධර්ම අවබෝධ කරගත්තේ නැත්නම් ඔබගේ දරුවෝ මේ පන්න පිටින් අපාගත වෙන පිරිස හැදෙන්නේ ඉදිරියේදී.